සාදුනාදයක් පවත්වන්න. නමස්කාරය කියන්න පංචශීලය සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီสิกขาပဒံ සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรณेनสัดดิน
පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කත්ත පන බන්තේ දින්නම් මහප්පලන්ති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ විහාරාධිපති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි ලන්ඩන් නුවර අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ඉඳලා අද දවසේ මේ පින්කම ධර්මදේශනාමය පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට දින 7කට කලින් මිය පරලොව ගිය හිටපු නියෝජ්‍ය පොලිස්පති ලයනල් වීරසේකර මහත්මයාට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි අද දවසේ මේ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ධර්ම දේශනාමය පින්කමේ දායකත්වයේ දරනු ලබන්නේ කමලා දේවී වීරසේකර මෑණියන් ඒ වගේම ජයනි වික්‍රමසිංහ දියණිය චින්තක වික්‍රමසිංහ බෑණනුවන් නිසිත් වික්‍රමසිංහ මුණුබුරා ඒ වගේම ජගත් වීරසේකර අයියා ප්‍රියදර්ශනී මුණසිංහ කියන මෙන්න මේ පින්වත් පිරිස එකට එකතු වෙලා තමයි අද දවසේ මේ ධර්ම දේශනාමය පින්කමේ දායකත්වය දරනු ලබන්නේ. පින්වත්නි අපි අතර ඕනම කෙනෙක් ජීවත් වෙලා ඉඳලා මිය පරලොව ගියාට පස්සේ ඒ අය වෙනුවෙන් කරන්න තියෙන්නේ මේ වගේ දාන ධර්ම ආදී පින්කම් සිද්ධ කරලා ඒ පින ඒ අයට අනුමෝදන් කරන එක. පින්වත්නි බණ පොතේ සඳහන් වෙනවා සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛා සද්ධම්ම දේශනා කියලා බණපදයක්. බුදුවරයෙකුගේ පහළවීම මේ ලෝකයට බුදුවරයෙක් පහළවීම සුවදායකයි සැපතයි කියලා. ඒ වගේම තමයි මේ ධර්ම ශ්‍රවණය කිරීමත් සුවදායකයි සැපතයි කියලා බණ පොතේ සඳහන් වෙනවා. එතකොට අද දවසේ මේ පින්කම් සිද්ධ කරන්නේ
දින 7කට පෙර මිය පරලොව ගිය තාත්තා කෙනෙකුගේ ගුණය සිහිපත් කරලා තමයි මේ පින්කමේ දායකත්වයේ දරන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ජීවත් වෙලා ඉඳලා මිය පරලොව ගියාට පස්සේ අපේ හිතවල දුක කනගාටුවක් ඇති වෙනවා. ඒක ස්වාභාවිකයි. එතකොට මම මුලින් සඳහන් කළා බුදුවරයෙකුගේ පහළවීම මේ ලෝකයට සුවයි සැපදායකයි කියලා. එතකොට බුදුවරයෙක් මේ ලෝකයට පහළ වෙන්නේ මේ දුක කනගාටුව ශෝකයෙන් නැතුව මේ ජීවිතය නිර්වාණගාමී ප්‍රතිපදාවට එහෙම නැත්නම් අපි මේ මගේ සහ මගේ නෙමෙයි කියලා ලං කරගන්න ඈත් කරගන්න දේවල් වල යථා ස්වභාවය පෙන්වලා දෙන්න තමයි බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ. එතකොට මේ තාත්තා මිය පරලොව ගියාට පස්සේ මේ අයට කනගාටුවක් ඇති වුණා. පින්වත්නි බලන්න අපි දන්නවා මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ උන්වහන්සේගේ මුලින්ම දේශනා කරලා තියෙනවා උන්වහන්සේ මේ බුද්ධත්වයේ සඳහා උත්සාහ කරන කාලේ ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක ගියපු බව. එතකොට එකක් තමයි අපි කියනවා මේ කාම සුඛල්ලිකාන යෝගය කියලා. උන්වහන්සේ බැලුවා මේ ශරීරයට ඊටාම දැඩි ලෙස සැප දීලා මේ ශරීරය ඊටාම අගනා ලෙස පිනවලා මේ ජීවිතේ විමුක්තිය හොයාගන්න. ඒ කියන්නේ මේ තරුණ සිදුහත් කුමාරයාට ඒ කාලේ වෙනකොට රම්මේ සුරම්මේ සුබ කියලා මාලිගා 3ක් තිබුණ බව උන්වහන්සේගේ මොවින්ම බුදු වුණාට පස්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ මාලිගාවල සේවයට හිටියේ පිරිමි අය නෙමෙයි කාන්තාවන් බව. එතකොට උන්වහන්සේ පැහැදිලි කරන්නේ සුකුමාලෝ භික්කවේ අයං පර සුකුමාලෝ කියලා. ඒ කියන්නේ මේ ඊටාම සුව පහසු ජීවිතයක්, ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බැරි සැප පහසු ජීවිතයක් තමයි මේ බුදු වෙන්න කලින් සිදුහත් කුමාර අවදියේදී ගත කරේ. එතකොට එහෙම ගත කරලා උත්සාහ කරේ මොකද මේ තරුණ සිදුහත් කුමාරයාට ඕන වුණා මේ වයසට යන්නේක ජරාවටපත් වෙන එක මරණයටපත් වෙන එක වළක්වා ගන්න. ඒ නිසා තමයි මේ වගේ දැඩි ලෙස සැපක් පහසුවක් ශරීරයට ලබලා දීලා එකම උත්සාහය තමයි දැරුවේ මේ මරණයෙන් මිදෙන්න. එහෙම නැත්නම් වයසට යන එකෙන් මිදෙන්න තමයි උත්සාහ කරේ. ඊට පස්සේ ඒක හරියන්නේ නැති නිසා අම්මා තාත්තා බිරිඳ දරුවා ඔක්කොම ඇතැනලා දාලා කැලේට ගිහිල්ලා බලනවා ශරීරයට දැඩි ලෙස දුක් දීලා උන්වහන්සේ බලන්නේ මොකක්ද මේ මරණය එහෙම නැත්නම් මේ වයසට යෑම ලෙඩවීම කියන ධර්මතාවලින් වළකින්න තමයි උන්වහන්සේ කැලේට ගිහිල්ලා උත්සාහ කරේ. එතකොට දුෂ්කර ක්‍රියාවක් සඳහා යොමු වෙන්නේ ඒ නිසා අපි ඒකට කියනවා අත්තිකිලමතාන යෝගය කියලා. එතකොට උන්වහන්සේ දේශනා කරනවා මේ සත්‍ය විභංග සූත්‍රයේදී මෙහිම කැලේට ගිහිල්ලා ශරීරයට කොච්චර දුකක් ලබලා දුන්නද කියනවනම් මේ කැලේ ඉන්නකොට සමහර වෙලාවට හැම අත ගෑවම ගඳ ගහන ලෝම කූප ගැලවිලා අතට එනවා. ඒ වගේම තමයි බඩ අත ගන්නකොට බඩ නෙමෙයි අහුවෙන්නේ පිට. ඒ වගේම පිට අත ගන්නකොට පිට නෙමෙයි අහුවෙන්නේ බඩ. ඒ කියන්නේ ඒ තරමට සිරුර දි รา පත් වෙලා. ඊට පස්සේ මල මුත්‍රා කරන්න ගියාට පස්සේ මල මුත්‍රා ගොඩේම ඇදගෙන වැටෙනවා. එතකොට බලන්න පින්වත්නි මේ ශරීරයට මාලිගාවේදී ශරීරයට දැඩි ලෙස සැප දුන්නා. ඒ වගේම කැලේට ගිහිල්ලා මේ සියලු දේවල් අතහැරලා ගිහිල්ලා ශරීරයට දැඩි ලෙස දුකක් දුන්නා. එතකොට මේ දෙකම
දී කරලා බිඳලා බැලුවේ මේ මරණයෙන් ගැලවෙන්න, එහෙම නැත්නම් මේ ජරාවටපත් වෙන එක, එහෙම නැත්නම් මේ වයසට යෑමෙන් වළක්වා ගන්න තමයි උන්වහන්සේ උත්සාහය දරුවේ. එතකොට මේ ක්‍රම දෙකම හරියන්නේ නැති බව තේරුණාම උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට යොමු වෙනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට පටන් ගන්නවා. ඒ තුලින් තමයි උන්වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයක් අවබෝධ කරගන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරනවත් සමගම උන්වහන්සේ දේශනා කරන්නේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. පෙර නොඇසූ ධර්මයක් තමයි උන්වහන්සේ දේශනා කරන්න කියලා සඳහන් කරනවා. ඒ නිසා උන්වහන්සේ මේ පටිච්ච සමුප්පාදයේ තුලින් උන්වහන්සේ ලබාගත් නුවණ තමයි සරලව පැහැදිලි කරොත් මේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතුඵල ධමයක් අරමුණු කරගෙන. ඒ කියන්නේ මේ හැම දෙයකම හේතුවක් සහ ඵලයක් තියෙනවා. මේ වෙලාවේ අපි හැමෝටම පේන්නේ ඵලය විතරයි. ඔය ඇත්තෝ ඔතන ඉඳලා බණ අහනවා, මම මෙතන ඉඳලා බණ කියනවා. තව මේ වෙලාවේ ලෝකේ හැමතැනම නොඑක් දේවල් සිද්ධ වෙනවා. ඒවා අපිට බැලුවට පස්සේ ඵලයක් වශයෙන් විතරයි පේන්නේ. හැබැයි ඒවට හේතු වෙච්ච හේතු කාරණාව හොයලා බැලුවොත් ඒ කිසිම දෙයකින් අපි කම්පාවටපත් වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් අපි ඉඳලා මිය පරලොව යනවා කියලා කියන්නේ මේ හේතුඵල ධර්මයේම කොටසක් තමයි. එතකොට මේ හේතුව සහ ඵලය මිනිස්සු ක්‍රමක්‍රමයෙන් තේරුම් ගන්න උත්සාහ වෙනවා නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තුල ඒ අය ගමන් කරන්නට පුරුදු වෙනවා. එහෙම නැත්නම් මේ කාරණා තේරුම් ගන්නට උත්සාහ කරනවා. එනිසා ඒ කාරණේ පැහැදිලි කරේ මේ සුජීවත්ව ඉන්න පින්වතුන්ට මේ යම් කිසි කෙනෙක් මිය පරලොව ගියාම හිතේ ඇති වෙන දුක, ශෝකය, කනගාටුව තුනී කරගන්න. පින්වත්නි, අද දවසේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගත්තේ දානය කියන මාතෘකාව තමයි මම තෝරගත්තේ. එතකොට මෙතනදී පැහැදිලි කරගන්න අද දවසේ බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝම දන් දෙනවා, නොඑක ආකාරයේ පින්කම් සිද්ධ කරනවා. එතකොට අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි, එහෙම නැත්නම් කෙනෙකුට ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන්, මිනිස්සු නිතර ප්‍රශ්න කරනවා කාට දුන්නොත්ද පින් සිද්ධ වෙන්නේ. මෙන්න මේ කාරණේ අරමුණු කරගෙන තමයි අද දවසේ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගත්තේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ ඉස්සත්ත කියන සූත්‍රය. ඉස්සත්ත කියන පාලි වචනය සඳහන් වෙන්නේ දුනුවායා කියන අර්ථයට. එතකොට මේ සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ දුනුවායෙක් සම්බන්ධයෙන් උපමා 8ක් වගේ යොදාගෙන තියෙනවා. ඒ නිසා තමයි මේ සූත්‍රයට මේ දුනුවායා කියන නම යෙදিলা තියෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ බුදු වෙලා වැඩි කල් යන්න කලින්, ඒ කියන්නේ අවුරුද්දක්වත් යන්න කලින් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා උන්වහන්සේට දානමාන, ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට නොයෙක් දානමාන, පුද පරිස්කාර හරියට ලැබෙන්න ගත්තා. නොයෙක් ආකාරයේ මිනිසු දන් දෙන්න ගත්තා. එතකොට නොයෙක් දානමාන හම්බ වෙනවා, පුද පරිස්කාර ලැබෙනවා. ඒක බුදුහාමුදුරන්ටත් එහෙමයි, බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ටත් එහෙමයි. දැන් මේක දැකපු අන්‍ය තීර්ථකයෝ, ඒ කියන්නේ වෙනත් ආගමික පිරිස්, එහෙම නැත්නම් වෙනත් මතවාද ගෙන ගියපු, එහෙම නැත්නම් වෙනස්
දෘෂ්ටිවාද ගෙන ගියපු පිරිස් මේක දැකලා ඒ කියන්නේ හැමෝම නෙමෙයි යම් කිසි පිරිස් මේක දැකලා කතාවක් හදනවා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මට විතරක් දුන්නොත් තමයි පින් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට විතරක් දෙන්න. ඒ වගේම බුදුහාමුදුරුවෝගේ ශ්‍රාවකයන්ට විතරක් දෙන්න කියලා බුදුහාමුදුරුවෝ බණ කියනවා කියලා සමාජ කතාවක් පැතිරෙන්න ගත්තා. අපි දන්නවනේ ඕන තරම් කතා හදන අය මේ සමාජයේ ඉන්නවා. මටත් කතා හදනවා, පන්සලටත් කතා හදනවා, බණ අහන ඔයත්තන්ටත් කතා හදනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒතර මේ කාලේ වෙනකොට ඕන තරම් මේ හදපු කතා ඔයත්තු අහලා ඇති අපිත් අහනවා. ඒතර බුදුහාමුදුරුවෝ කාලෙත් එහෙමයි. මේ බුදුහාමුදුරුවන්ට කතාවක් හැදුවා උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටයි බුදුහාමුදුරුවෝ කියන මටම දෙන්න කියලා තමයි කියන්නේ කියලා සමාජ කතාවක් පැතිරුණා. දැන් මේ කතාව මිනිස්සු අතරේ විශාල වශයෙන් පැතිරිලා ගියා. පැතිරිලා ගියාම තව පිරිසක් කියන්න ගත්තා. දැන් බුදුහාමුදුරුවෝ දානි වළඳන්නේ අනුන්ගෙන් ඉල්ලගෙන. අපිත් දානි වළඳන්නේ අනුන්ගෙන් ඉල්ලගෙන. ඒ කියන්නේ අන්‍ය ආගමික පිරිස. ඇයි මෙහෙම කරන්නේ? හැමෝම කන්නේ අනුන්ගෙන් නම් ඇයි මෙහෙම කරන්නේ? ඒ වැඩේච්ච හරි නෑ කියලා තව පිරිසක් කිව්වා. දැන් මේ ඕන කතාවක් එහෙම නැත්තම් ඕපාදූපයක් අපි අර තේරෙන භාෂාවෙන් කියනවා ගොසිප් එකක්. ක්‍රමයෙන් ගිහිල්ලා රටේ තියෙන ඉහළම තැනට යනවා. ඒක ස්වාභාවිකයි. අදට උනත් ඕන කතාවක් පැතිරුණොත් එහෙම නැත්තම් කාට හරි බැන්නොත් ඒක රටේ තියෙන ඉහළම තැනට යනවා. දැන් සරලම උදාහරණයක් තමයි අපි පහුගිය දවස්වල දැක්කා කුවේට් රටේ විදිහට මට මතක ඒ ගෑනු කෙනෙක් රටේ රජතුමාට බැන්නා කියලා ඉහළම තැනට ගිහිල්ලා ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියනවා කියලා සමාජ මාධ්‍ය තුලින් අපි දැක්කා. ඒතකොට මේ කතාවේදීත් එහෙමයි. මේ බුදුහාමුදුරුවෝ Tamanට විතරක් දෙන්න අනිත් අයට දෙන්න එපා කියන කතාව කොසල් රජුන්ට ආරංචි වුණා. මේක ආරංචි වුණාට පස්සේ කොසල් රජු කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ මේක කිව්ව වෙන්නත් බෑ. මොකද බුදුහාමුදුරුවෝ එහෙම කියන කෙනෙක් නෙමෙයි. කෝකටත් ගිහිල්ලා බුදුහාමුදුරුවෝගෙන් අහන්න ඕන කියලා කොසල් රජතුමා කල්පනා කරනවා. මෙහෙම කල්පනා කරලා නැවතත් කොසල් රජුරෝ කල්පනා කරනවා මේක මම දැන් ගිහිල්ලා තනියම අහන්න හොඳ නැහැ. ලොකු පිරිසක් ඉන්න වෙලාවක මිනිස්සු ගොඩක් ඉන්න වෙලාවක අහන්න ඕන. දැන් මෙහෙම දවසක් කාලය ගත වෙනකොට එක දවසක උත්සවයක් තියෙන අවස්ථාවක රජතුමා දැනගත්තා මිනිස්සු විශාල පිරිසක් එක් රැස් වෙනවා කියලා. දැන් කොහොමත් මිනිස්සු එකතු වෙන නිසා රජතුමා පණිවිඩයක් යවනවා ළමයි බලා ගන්නවා වගේ ගෙදර ඉන්න අය හැරෙන්න අනිත් සියලුම දෙනා මෙතනට එකතු වෙන්න ඕන කියලා. එතකොට එතන බුදුහාමුදුරුවෝත් ඉන්නවා හාමුදුරුවෝත් ඉන්නවා මිනිස්සුත් එකතු වෙනවා. ඉතින් රජතුමා නිවේදනය කරේ මොකද්ද? ඔය ගෙදරක ළමයි බලාගෙන හරින්න ඉන්න කෙනෙක් ඇරුණාම අනිත් සියලු දෙනා මෙතනට පැමිණෙන්න ඕන. එහෙම නැත්නම් දඩයක් ගහනවා. දඩ මුදලක් අයිති කරනවා කියලා කිව්වා. ඊට පස්සේ එදා මිනිස්සු මෙහෙම එකතු වුණාට පස්සේ කොසල් රජතුමා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වැඳලා එකක් පස්සකින් ඉඳගෙන බුදුහාමුදුරුවගෙන් අහනවා කත්තපන බන්තේ දානං දාතබ්බන්ති ස්වාමින් වහන්සේ කාටද දන් දෙන්න ඕන? ඔන්න අහපු ප්‍රශ්නේ. බුදුහාමුදුරුවෝ අහන්නේ කාටද දන් දෙන්න ඕන? ඊළඟට එතනදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා යත්ත චිත්තං පසාදති තත්ත දාතබ්බා. යම් කිසි තැනකටද තමන්ගේ හිත පැහැදෙන්නේ එතනට දෙන්න කිව්වා. එතකොට මේකෙන් අපිට පේන දේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මට විතරක් දෙන්න කියලා. අනිත් කාරණය තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ
ඕන කෙනෙක්ට දෙන්න කියලා. හිත පැහැදෙන්නේ කොතැනටද? එතනට දෙන්න කිව්වා. එතකොට මේ ලෝකේ ඕනම ආගමක් අදහන කෙනෙක්ට පුළුවන් තමන් පහදින තැනකට, තමන් කැමති තැනකට දන් දෙන්න. එතකොට මෙහිම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතුව තමයි බුදුහාමුදුරුවෝ තරම් මේ දානයේ තියෙන ආනිසංශය වටිනාකම දන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ කාට වුණත් කමන්නේ පැහැදිච්ච කෙනෙකුට දෙන්න කිව්වා. එනිසා මේක ඉතාම වැදගත් කාරණයක්. බුදුහාමුදුරුවෝ මේ කාටවත් දෙන එක වැළැක්ුවේ නැහැ. අද සමාධි බැලුවාම මිනිස්සු තව කෙනෙක් දෙන ඒවා හරියට වළක්වනවා. ඔතෙන්ට දෙන්න එපා, ඔය පන්සලට දෙන්න එපා, ඔය පල්ලියට දෙන්න එපා, ඔය කෝවිලට දෙන්න එපා, ඔය ආරාමයට දෙන්න එපා, ඔය මිනිස්සයාට දෙන්න එපා. මේ අනුන්ගේ දෙන දේවල් අනුන්ගේ දේවල් හරියට වළක්වනවා. බලන්න මෙතන බුදුරජාණන් වහන්සේගේ තියෙන විශේෂත්වය. උන්වහන්සේ කිව්වේ පැහැදුනේ කොතැනටද එතනට දෙන්න. දැන් මේක කිව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරාම රජුරවන්ට මේක ටිකක් මදි. හරිතුමා ඊළඟට අහනවා කත්තපන බන්තේ දින්නම් මහප්පලන්ති. ස්වාමීනි කාට දුන්නොත්ද මහත්ඵල ආනිසංස ලැබෙන්නේ? කාට දුන්නොත්ද වැඩියෙන් ආනිසංස ලැබෙන්නේ? මේ ප්‍රශ්නේ අහුවම බුදුහාමුදුරු දෙනවා හරි අපූර්ව උත්තරයක්. බුදුහාමුදුරන් ඇහුවේ කාට දුන්නවද වැඩියෙන් පින් සිද්ධ වෙන්නේ කියලා. එහෙම නැත්නම් මහත්ඵල මහානිසංස ලැබෙන්නේ කියලා. එහෙම ඇහුවම මොකද්ද බුදුහාමුදුරු කියන්නේ? රජතුමනි කාට දෙනවද කියන එකයි කාට දුන්නම මහත්ඵලයි මහානිසංසයි කියන එකයි ප්‍රශ්න දෙකක් කියනවා. රජතුමාට කියන එක පටලවා ගන්න එපා කියලා. කලින් ආපු ප්‍රශ්නේ තමයි කාටද දෙන්න ඕන. ඒක එක ප්‍රශ්නයක්. ඒක වෙනයි. කාට දුන්නොත්ද මහත්ඵල මහානිසංස ලැබෙන්නේ කියන්නේ ඒක තව ප්‍රශ්නයක්. ඒක වෙනයි. මේ රජතුමාට කියනවා මේ දෙක පටලවා ගන්න එපා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සිල්වතාට යම් කිසි කෙනෙක් සීලයක් ආරක්ෂා කරන කෙනෙකුට දුන්නොත් මහත්ඵල මහානිසංස ලැබෙනවා. දුසිල්වත් කෙනෙකුට දුන්නොත් අඩුවෙන් ආනිසංස ලැබෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළ බුදුහාමුදුරුවෝ කියනවා රජතුමනි මම ඔබට තේරෙන විදිහට උපමාවක් කියන්න. එහෙම කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා රජතුමනි එකපාරට මේ රටේ යුද්ධයක් ඇති වෙනවා. යුද්ධයක් ඇති වුණාට පස්සේ ඔබ ළඟට එනවා වැඩි පුහුණු වෙච්ච නැති, වැඩි ශිල්ප දන්නේ නැති රජවරුන් සිටුවරුන් ඉදිරියේ ශිල්ප දක්වලා නැති ඊටාම බියගොළු තුනුවායි. එයා උපතින් ශාස්ත්‍රීය කුලයේ තරුණේ. ඒතකොට ශාස්ත්‍රීය කියලා කියන්නේ එදා ಭಾರತයේ තිබිච්ච උසස්ම කුලයේ තරුණේ රජතුමා ගාවට එනවා. මෙයා දුනුවායි. හැබැයි මෙයා වැඩි දක්ෂ නැහැ. ශිල්ප වැඩි දන්නේ නැහැ. හරි බයයි. යුද්ධයට සූදානම් වෙන්න තමයි එන්නේ. රජතුමා අහනවා බුදුහාමුදුරුවෝ අහනවා රජතුමාගෙන් රජතුමනි ඔබ ඔහු බාර ගන්නවද කියලා. ඒ වෙලාවේ රජතුමා කියන්නේ මොකද්ද? මට ඒ වගේ පුරුෂයෙක්ගෙන් ප්‍රයෝජනයක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආයෙත් අහනවා තව ප්‍රශ්නයක්. තව තරුණයෙක් කෙනවා ඔබ ළඟට. ඒ තරුණයා බ්‍රාහ්මණ කුලයේ කෙනෙක්. එයා දුනුවායේ. හැබැයි මේ දුනුවායත් වැඩි ශිල්ප දන්නේ නැහැ. ඒ වගේම හරිම බියගුළුයි. රජවරුන් සිටුවරුන් ඉදිරියේ ශිල්ප පෙන්නලා මහා නිපුණත්වයක් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි බ්‍රාහ්මණ කුලයේ තරුණයෙක්. ඔබතුමා මොකද කරන්න කියලා අහනවා. රජතුමා කියනවා මට ඒ වගේ තරුණයෙක්ගෙන් ප්‍රයෝජනයක් නැහැ. මොකද යුද්ධයක් කරන්න සූදානම් වෙන නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට අහනවා
තවත් පුරුෂයෙක් ඔබ ළඟට එනවා. එයා ශුද්‍ර කුලයේ පුරුෂයෙක්. එයා දුනුවායේ හැබැයි එයා හරිම බයයි. වෙවුලනවා, තැති ගන්නවා. දුනු ශිල්පයේ වැඩි දක්ෂ කෙනෙක් නෙමෙයි. වැඩි දුනු ශිල්ප දන්නේ නැහැ. එයා රජවරුන්, සිටුවරුන් ඉදිරියේ දක්ෂතා පෙන්නලා සම්මාන ලැබපු කෙනෙක් නෙමෙයි. රජතුමනි ඔබ ඔහුව බාර ගන්නවද කියලා අහනවා. එහෙම ඇහුවට පස්සේ රජතුමා කියනවා මම ඔහුව බාරගන්නේ නැහැ. මොකද මට ඒ වගේ කෙනෙක් ළඟ තියාගෙන පෝෂණය කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ ළඟට තවත් පුරුෂයෙක් එනවා. එයා ශාස්ත්‍රීය වංශයේ. ඒ කියන්නේ එදා ಭಾರತයේ තිබිච්ච උසස්ම කුලයේ කෙනෙක්. හැබැයි ඔහු දුනු ශිල්පයේ ඊටාම දක්ෂතා තියෙන කෙනෙක්. හොඳට විදින්න පුළුවන්, ඊතල විදින්න පුළුවන්. ඒ වගේම තමයි පළපුරුද්දක් තියෙනවා, ශිල්ප දක්වලා තියෙනවා, බය නැහැ. එයාට වෙවුලන ස්වභාවයක් නැහැ. රජවරු සිටුවරු ඉදිරියේ දක්ෂතා පෙන්නලා සම්මාන ලැබලා තියෙන කෙනෙක්. බුදුහාමුදුර අහනවා රජතුමනි මේ වගේ දුනුවායේ ඔබ බාර ගන්නවද කියලා. ඒ වෙලාවේ මේ රජතුමා පැහැදිලි කරනවා අන්න ඒ වගේ දක්ෂ දුනුවායෙක් නම් මම පෝෂණය කරනවා. ඒ වගේ දක්ෂ දුනුවායෙක් නම් මම බාර ගන්නවා කියලා. ඊළඟට බුදුහාමුදුර නැවතත් අහනවා තවත් තරුණයෙක් ඔබ ළඟට එනවා. එයා බ්‍රාහ්මණ කුලයේ කෙනෙක්. ඒ වගේම තමයි එයා දුනු ශිල්පයේ ඊටාම දක්ෂතා පෙන්නපු කෙනෙක්. බය කියන දේ එයා ළඟ නැහැ. හොඳට ඊතල විදින්න පුළුවන්. රජවරුන් සිටුවරුන් ඉදිරියේ දක්ෂතා පෙන්නලා තියෙන කෙනෙක්. සම්මාන ලැබපු කෙනෙක්. රජතුමනි මේ වගේ පුරුෂයෙක් ඔබ ළඟට ආවොත් බ්‍රාහ්මණ කුලයේ ඔබ මොකක්ද කරන්නේ? ඒ වෙලාවේ රජතුමා සඳහන් කරන්නේ බුදුහාමුදුරනේ මම ඒ තරුණයාව බාර ගන්නවා, අරගෙන පෝෂණය කරනවා. ඒකට හේතුව තමයි මට ඒ වගේ තරුණයෙක්ගෙන් ප්‍රයෝජනයක් තියෙනවා, වැඩක් තියෙනවා කියලා කියන්නේ. විදින්න ඊටාම දක්ෂයි, ඒ වගේම බය නැහැ, යුද්ධ කරන්න දක්ෂ කෙනෙක්, රජවරු සිටුවරු ඉදිරියේ දක්ෂතා පෙන්නලා තියෙන කෙනෙක්, සම්මාන දිනපු කෙනෙක්. හැබැයි කුලයේ ඊටාම පහත් කෙනෙක්. ඒ වෙලාවේ රජතුමාගෙන් අහනවා ඒ වගේ කෙනෙක් ඔබ ළඟට ආවොත් ඔබ බාර ගන්නවා. රජතුමා කියනවා අනිවාර්යෙන් මම බාර ගන්නවා. බාර අරගෙන මම යාව පෝෂණය කරනවා. ඒකට හේතුව මොකක්ද? එයා යුද්ධ කරන්න දක්ෂයි, ඊතල විදින්න දක්ෂයි. ඒ වගේ කෙනෙක් අරන් පෝෂණය කරාට පාඩුවක් වෙන්නේ නැහැ කියලා රජතුමා සඳහන් කරනවා. එතකොට අන්න එහෙම රජතුමා උත්තර දුන්නට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මේ වගේ කලින් සඳහන් කරපු කුල හතරෙම කෙනෙක්. ඒ කියන්නේ ශාස්ත්‍රීය කුලයේ වෙන්න පුළුවන්, බ්‍රාහ්මණ කුලයේ වෙන්න පුළුවන්, ශුද්‍ර කුලයේ වෙන්න පුළුවන්. මේ කුමන කුලයක වුණත් හරියට මේක සඳහන් කරොත් අපේ රටවල මේ කුල මල කියන දේවල් තියෙනවා. මෙන්න මේ ඕනම කුලයක කෙනෙක් මහාන වෙලා කරුණු පහකින් සමන්විත වෙනවා නම් මහාන වුණාට පස්සේ එයා කරුණු පහකින් සමන්විත වෙනවා නම් එයාට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මොකක්ද මේ කරුණු පහ? බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් කාමච්ඡන්දය දුරු කරලා ඉන්නවා නම්, ඒ කියන්නේ කාමාශාව හැරදාපු කෙනෙක් නම්, ඊළඟට ව්‍යාපාදය අනුන්ට දේශ කිරීම හැරදාපු කෙනෙක් නම්, එහෙම වගේම තීන මිද්දය සිතෙහි සහ කයෙහි නොසන්සුන් බව හැරදාපු කෙනෙක් නම්, ඒ වගේම විචිකිච්ඡාව බුද්ධ ආදී උතුමන් කෙරෙහි සැකය දුරු කරපු කෙනෙක් නම් අන්න මේ කෙනාට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා සඳහන් කරනවා. එතකොට මෙතෙන්දි සඳහන් වෙන
ප්‍රධාන කාරණය තමයි කාමච්ඡන්දාදී පංච නීවරණ ධර්ම නැති කරපු කෙනෙක්ට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එතකොට කාමච්ඡන්දාදී පංච නීවරණ ධර්මයට නැති කරපු කෙනෙක් නම් එයා රහත් කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා රහතන් වහන්සේලාට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා. ඒ වගේම ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා තවත් කරුණු පහ. ඒක අසේක ප්‍රතිපදාව කියලා අපි සඳහන් කරනවා. ඒ කියන්නේ මේ රහත් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න යම් කිසි කෙනෙක් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මෙන්න මේ මාර්ගඵල වලට පිවිසීමේ බලාපොරොත්තු වෙන යම් කිසි කෙනෙක් කරුණු පහකින් යුතුව කටයුතු කරනවා නම් එයාට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා සඳහන් කරනවා. එතකොට මෙයා මේ දෙවෙනියට සඳහන් කරන කරුණු පහ තියෙන කෙනා රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. එයා ගාව තියෙන ඕන කරුණු පහ. ඒ කියන්නේ මේ රහත් භාවය සඳහා යන ගමනේ අවශ්‍ය කරන කරුණු පහක් එයා තුල තිබිය යුතුයි. ඒක තමයි සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඥාන දර්ශන. මෙන්න මේ කාරණාවලින් යුක්තව යම් කිසි කෙනෙක් කටයුතු කරගෙන ප්‍රතිපදාවක යනවා නම් එයාට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට දැන් මේ පින්වත් පිරිසට පැහැදිලි වෙනවා ඇති අපි යම් කිසි දෙයක් දෙනකොට එක්කෝ ඒ දෙන කෙනා රහත් වෙලා ඉන්න ඕන නැත්නම් රහත් වීමේ මාර්ගය සෝවාන් ආදී මාර්ග වලට ප්‍රවිෂ්ඨ වෙලා ගමන් කරන කෙනෙක්ට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම තමයි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ දෙන දේවල් කියලා පැහැදිලි කරාම ආහාර පාන විතරක් නෙමෙයි. එක දෙයක් විතරක් බුදුරජාණන් වහන්සේ මේක තුල සඳහන් කරන්නේ මොකද මේ අර කලින් සඳහන් කරපු උපමාවෙදි සඳහන් කරා මේ දුනුවාය ඊතල විදින්න දක්ෂ කෙනෙක් බව. අපි දැන් මේ සූත්‍රයේ පුරාවටම සාකච්ඡා කරගෙන ආවේ දුනුවායගේ ස්වභාවයක් ගැන. මෙයා ඊතල විදින්න දක්ෂයි. ඒ නිසා තමයි මේ අපි බාරගන්නේ රජතුමාගේ රජුට බාරගන්නේ කියලා. හැබැයි පින්වත්නි නිකම් මෙයාට ඊතල විදින්න බෑ. එතකොට මෙයාට කායික ශක්තිය තියෙන්නත් ඕන. මානසික ශක්තිය තියෙන්නත් ඕන. ඒ වගේම දැනට අවශ්‍ය නුවණ අනුව ක්‍රියා කිරීමේ හැකියාව තියෙන්නත් ඕන. එහෙම නොවුනොත් කවදාවත් එයා දක්ෂ දුර්වායෙක් වෙන්නේ නැහැ. අනේ ඒ නිසා මේ ආර්ය ප්‍රතිපදාවේ ගමන් කරන භික්ෂුව සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම වඩමින් තමන්ගේ කෙලෙස් ආතාපි නිපකෝ භික්ඛු කියන විදිහට කෙලෙස් තවන වීර්යයෙන් කටයුතු කරන කෙනෙක් විය යුතුයි. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී තවත් උපමාවක් පැහැදිලි කරනවා. මේ දෙනවා කියලා කිව්වහම දානය කියලා කිව්වට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරන්නේ පොකුණු ඉදි කරන එක, ආවාස ඉදි කරන එක මේ වගේ පින්කම් රාශියක් මේ සූත්‍රයේ පුරාවට පැහැදිලි කරනවා. මේ සමාධිය අපිට දකින්න ලැබෙන නොඑක් දේවල් හැකිතා පින්කම් සිද්ධ කරගන්න කියන බව තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට උන්වහන්සේ පැහැදිලි කරනවා වැස්ස වහින්න ගත්තාම දැන් අපි දන්නවා වහිනකොට උස් පහත් ભેදයක් සලකන්නේ නැහැ වැස්ස. කඳු වලටත් වහිනවා, පල්ලම් වලටත් වහිනවා. ඊට පස්සේ වතුර තියෙන වැව් වලටත් වහිනවා. මහ මුහුදටත් වහිනවා. එතකොට සරුසාරකේ වතු වලටත් වහිනවා. ඒ වගේම මුඩු බිම් වලටත් වහිනවා. එතකොට මේ වැස්සේ ස්වභාවයක් තමයි තැන් වෙනම තෝරන්නේ නැහැ. තෝරන්නේ නැතුව හැම තැනටම එක වගේ තමයි වැහැගෙන යන්නේ වහින වෙලාවට. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා දානය කියන දේ. මේ දානය කියන වචනේ තේරුම දන්න කෙනා
දන් දෙන්න ගත්තට පස්සේ අර හැමතැනටම එක වගේ වහිනවා වගේ තමයි මේ තෝර බේරගෙන ඉන්නේ නැහැ. මෙයාට හොඳයි, මෙයාට දෙන්න ඕනේ, මෙයාට නොදෙන්න ඕනේ කියලා තේරීමක් කරන්නේ නැහැ. එයා හැමෝටම එක වගේ දෙනවා. ඒ කියන්නේ දුගී මගේ යාචකයන්ට, බලු කපුටන්ට, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසට මේ හැමෝටම එයා දෙනවා. එතකොට වෙන ආගමක කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. දීම පුරුදු වෙච්ච කෙනා, ඒකේ අගය දන්න කෙනා බුදුහාමුදුරු පැහැදිලි කරනවා හැමතැනටම වහිනවා වගේම හැමෝටම දෙනවා කියන කාරණය. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා මේ වහිනකොට තවත් ස්වභාවයක් තමයි අකුණු ගන්නවා. ඒ අකුණු ගන්නවා වගේ මේ දීමේ වටිනාකම දන්න කෙනා උගත් පුද්ගලයා. එයා මොකද කරන්නේ? අර සැර අකුණු ගහනවා වගේ වහින වෙලාවට කෑ ගහලා අනිත් මිනිස්සුන්ට කියනවා දීපල්ලා. දන් දීපල්ලා, පුළුවන් තරම් දීපල්ලා කියලා මේ දානයේ තියෙන වටිනාකම අනිත් අයටත් පැහැදිලි කරලා දෙනවා. හරියට වහිනකොට අකුණු ගහනවා වගේ. ඒ නිසා අපේ සමාජය උනත් අපි දැකලා තියෙන සමහර මිනිස්සු දානයක් දුන්නාට පස්සේ හරි සතුටින් මේ සම්බන්ධව කතා කරනවා. ඒ වගේම තමයි දීලා බලන්න දුන්නාම සැනසීම තියනවා කියලා සමහර මිනිස්සු කතා කරනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ දෙන්න දීමේ අගය දන්න මිනිස්සයා, වටිනාකම දන්න මිනිස්සයා අනිත් අයටත් කියනවා දීපල්ලා කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ තව පැහැදිලි කරන කාරණයක් තමයි මේ දන් දෙනකොට මනාව සකසලා දෙන්න ඕන කියන කාරණය. ඒ සකසලා දුන්නාම ආනිසංස වැඩි බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒකට හේතුව තමයි මේ සකසලා දුන්නා ආනිසංස වැඩි. උන්වහන්සේ පැහැදිලි කරන්නේ පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පාණිනම් කියලා. පාණිනම් කියලා කිය යම්කිසි සත්‍යයෙන් මිය පරලොව ගියාට පස්සේ එයා මේ ජීවිතයේදී කරගෙන තියෙන පින පමණයි එයා මිය පරලොව ගියාට පස්සේ පිහිටට තියෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නවා මිය පරලොව ගියාට පස්සේ කවුරු හරි දෙන පින් ටික තමයි අපිට පිහිටට තියෙන්නේ කියලා. හැබැයි එහෙම නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරේ අපි කරගෙන තියෙන පින් ටික තමයි අපිට හේතු වෙන්නේ, වාසනාව වෙන්නේ. ඒ නිසා සුජීවත්ව ඉන්න අයට තමයි මේ ධර්ම දේශනා කරන්නේ වැඩියෙන්. ඒ නිසා සුජීවත්ව ඉන්න අය දැනගන්න ඕන තමන්ගේ ජීවිත කාලේ තමන්ට අවශ්‍ය කරන නොඑක් ආකාරයේ පින්කම් සිද්ධ කරගන්න. මොකද මේ පින්කම් සිද්ධ කරනකොට පින්වත්නි අපි දන්නවා අපේ හිතේ තියෙන මේ ලෝභය, දේශය, මෝහය කියන මේ අකුසල් තුන යටපත් කරගෙන තමයි දන් දෙන්න ඕන. එහෙම නැත්නම් පින්කම් සිද්ධ කරන්න ඕන. එතකොට දන් දෙනකොට ප්‍රධාන වශයෙන් ලෝභය නැති කරගන්න ඕන කියන කාරණේ පැහැදිලි. මොකද ලෝභ හිතක් තියාගෙන දන් දෙන්න බෑ. ඒ වගේම තමයි ද්වේෂය, මේක දෙන කෙනාගෙන අපිට තරහක් තිබුණොත් දෙන්නත් බෑ. ඒ වගේම තමයි මෙතනදී පින්වත්නි පරිස්සම් වෙන්න ඕන කාරණය මෝහය. මොකද මේ ලෝභය කියන අකුසල් චෛතසිකය අපේ හිතේ ඇති වෙන්නේ නොඑක් අවස්ථාවලදී. ඒ අවස්ථාවන් හේතු කරගෙන. හැබැයි ඒ වගේම තමයි ද්වේෂය, තරහවත් අපේ හිතේ ඇති වෙන්නේ නොඑක් අවස්ථාවල ඒ හේතු කාරණා අරමුණු කරගෙන. හැබැයි පින්වත්නි ඔබේ මගේ හිතේ හැම වෙලාවෙම අඩු වැඩි වශයෙන් අපිට කියන්න බෑ කාගේද වැඩියෙන් තියෙන්නේ කාගේද අඩුවෙන් තියෙන්නේ කියලා. මෝහය නිතරම තියෙනවා. මොකද මේ මෝහය නිතරම තියෙන නිසා තමයි අපි මේ සිද්ධ වෙන හැම දෙයකින්ම කම්පා වෙන්නේ. මෙතන මේ කොරෝනා වෛරසයෙන් මිනිස්සු බය වෙලා ඉන්නේ මොකටද? මෝහය තියෙන නිසා බය වෙලා ඉන්නේ. ඒ මොකද මෝහය තියෙන නිසා කියන්නේ මේ කවුරුත් කල්පනා කරන්නේ මේ කම්පා වෙන අය කල්පනා කරන්නේ නැහැ. මේක මේ හේතුඵල ධර්මයක ස්වභාවයක්. මේකත් අනිත්‍ය ස්වභාවයක්. මේකත් දුක්ඛිත ස්වභාවයක්. මේක අනාත්ම ස්වභාවයක් කියලා මිනිස්සු දකින්නේ නැහැ. එහෙම දකින්නේ නැහැ කියලා කියන්නේ මිනිස්සුන්ගේ හිතවල මෝහය අඩු වැඩි වශයෙන් තියෙනවා. එතකොට මේ මෝහය අඩු වැඩි වශයෙන් තියෙන්න අපිට දන් දෙන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන
ලෝභය දේශය වගේ නෙමෙයි මෝහය නිතරම තියෙනවා. ඒ නිසා මේකේ භයානකකම තියෙන්නේ සාමාන්‍ය ලෝභය සිතක් පහළ වුණොත් එච්චර ගැටලුවක් නැහැ. හැබැයි මෝහයත් එක්ක ලෝභය එකතු වුණොත් කවදාවත් කිසිම කෙනෙක්ට කිසි දෙයක් දෙන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු අද සමාජේ ඕන තරම් ඉන්නවා. කාටවත් කිසිම දෙයක් දෙන්නේ නැතුව තමන්ම රැස් කරගෙන ඉඳලා තනියෙන් මැරිලා ගිහිල්ලත් ඇවිල්ලා එතනම ඉන්නවා. මොකද අර ලෝභය මෝහයත් එක්ක එකතු වෙලා තියෙන්නේ. කවුරුත් පහදලා දුන්නට තේරුම් ගන්න නැහැ. මොකද මේ මෝහයෙන් මෝඩකමෙන් වැහිලා තියෙන්නේ. එහෙම වුණාට පස්සේ මිනිස්සු මිය පරලොව යනකොට අර මෝඩකමත් එක්කම අර ලෝභකම හිතට ආවට පස්සේ නැවත උපාදාන පත්‍ය භව කියන විදිහට උපාදානය කරගන්න තමන් ජීවත් වෙච්ච ගෙදර එහෙම නැත්නම් තමන් ඉඳපු වත්ත මේවා උපාදානය කරගෙන මේ පරලොව ගියාට පස්සේ ආයි නැවත ඇවිල්ලා එතනම ඉන්නවා. මොකද ජීවත් වෙලා ඉන්න කාලෙම හිතන්න පුළුවන් නම් මම මේ අයිති කරගෙන හිටියට මේ වගේ වල දොරවල් කියලා මගේ නෙමෙයි කියන එක. මොකද මේක මගේ ගෙදර නම් මේ මදුරුව ඇවිල්ලා මට විදින්න විදිහක් නැහැ. එහෙම නැත්නම් මේ මැස්සෝ ඇවිල්ලා මගේ ඇඟේ වහන්න විදිහක් නැහැ. එහෙම නැත්නම් මගේ වත්තට සර්පෙක් ඇවිල්ලා මට දෂ්ට කරන්න විදිහක් නැහැ. ඒතකොට ඒක මගේ ගෙදරක් වෙන්න බෑ. ඒ වගේ තමයි කිවල් දරවල් අපි මගේ කියලා අල්ලගෙන ඉන්නවා යම් කිසි ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන් කියන සිතුවිල්ලෙන් ඉන්නවා. ඒ කියන්නේ හදිස්සියේ සරල උදාහරණයක් කිව්වොත් කිසියම් රජයකින් ඕන රජයකින් කියනවා මෙතනින් මහා මාර්ගයක් ඉදි වෙනවා මේ ඊටම හරහා මේකේ අයින් කරන්න ඕන. කාටවත් වළක්වන්න පුළුවන්ද? කාටවත් වළක්වන්න බෑ. ඊට පස්සේ එහෙම නැත්තම් මේ ටික ඉඩමට පවරා මේ ඉඩම් රජයට පවරා ගන්න වෙනවා කියනවා සංවර්ධන කටයුත්තක් සඳහා. මොකද රජයට එපා කියන්න පුළුවන්ද? බෑ. රජයෙන් වන්දි මුදලක් දෙයි. එහෙම නැත්තම් ලංකාවේ වගේ නම් මේ දවස්වල කිව්වොත් අර හෝමාගම වගේ ක්‍රීඩාංගණයක් හදන්න අපි මේක පවර ගන්නවා. එහෙම කිව්වොත් මොකද කරන්නේ? අනිවාර්යෙන් දෙන්න වෙනවා. ඒ නිසා මේක ඕනෑම වෙලාවක අතාරින්න වෙනවා, දෙන්න වෙනවා කියන බව දැනගෙන ඉඳීම තමයි වැදගත්. ඒ අතරතුර මොකද අපි කරන්න ඕනේ? පුළුවන් විදිහට දෙන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. අපි දුන්න දේ විතරයි ඉතුරු වෙන්නේ. එහෙම නැත්තම් හොරු අරගෙන යන්න පුළුවන්, රජයට අයිති වෙන්න පුළුවන්, ගින්නෙන් දැවෙන්න පුළුවන්. ඔය ඇත්ත මේ ජීවත් වෙන සමාජයේ හොඳට කල්පනා කරලා බලන්න. ඔය අවස්ථා තුනට මොන දෙයක් අය ඕන තරම් නැති. ඒ කියන්නේ තමන් කාටවත් දෙන්නේ නැතුව දානයක් පින්කමක් සිද්ධ කරගන්න නැතුව ඉඳපු අයගේ සමහර අයගේ දේවල් ගින්නට අහු වෙලා සමහර ඒවා රජයට පවරාගෙන සමහර හොරු අරගෙන. ඒ නිසා පින්වත්නි මතක තියාගන්න ජීවිත කාලේ ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම දාන ධර්මාදී පින්කම් සිද්ධ කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ මේ පුණ්‍ය ක්‍රියා පිළිබඳව සඳහන් කරනකොට දානය තමයි මුලටම කතා කරන්නේ. ඒකට හේතුව තමයි දැන් අපි ගත්තාම පාරමිතා 10ක් තියෙනවා. මේ පාරමිතා 10 තුල ඇයි දාණයම මුලින් තියෙන්නේ? එතකොට දානයක් හරියට දෙන්නකොට සීල පාරමිතාවත් ඉබේ ආරක්ෂා වෙනවනේ. කාය වාචා සමෝදාන සීල. කාය වචනේ සංවර කරගන්න නැතුව එතකොට දන් දෙන්න බෑ. දැන් ඒක කාය වචනේ කොච්චර සංවර කරගන්න වෙනවද බලන්න දානයක් දෙනකොට සරලව කිව්වොත් අර ජීවිතයේ ඉඳපු නැති නෑයෝ ටිකක් ඇවිල්ලා ගෙදර ඔක්කොම පිළිලා ගමේ කට්ටියත් එකතු වෙලා දාන උයන්න ගත්තාම පෞල් ප්‍රශ්න ඕපා දූප ඊට පස්සේ අර මැරිච්ච කෙනා ඉතුරු කරලා ගියපු දේපල ටික බෙදා ගන්න ඒ ප්‍රශ්න කොච්චර දේවල් දිහා උපේක්ෂාව බලලා උපේක්ෂාවෙන් කල්පනා කර කර දාන ටිකක් හදන්න ඕනද බලන්න සමාජ බැලුවා. ඒ නිසා මේ දානයක් දෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකයි බුදුහාමුදුරේ ඒක මුලට දාලා තියෙන්නේ. ඒක හරියට ප්‍රගුණ කරගන්න පුළුවන් නම් අනිත් පාරමිතා ඉබේම අපේ ජීවිතවල සම්පූර්ණ වෙන්න ගන්නවා. ඒ නිසා පින්වත්නි මේ කාරණා ටික මතක් කරන ගමන් මේ වෙලාවේ අපි ධර්ම දේශනාව නිමාවටපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද ධර්ම දේශනාව තුළින් පැහැදිලි කරේ කාට දුන්නොත්ද මහත්ඵල මහානිසංස ලැබෙන්නේ. ඒ වගේම අපි කාටද දන් දෙන්න ඕන කියන කාරණේ. කාටද දන් දෙන්න ඕන කොහොමද බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ? යත්ත ප්‍රසිද්ධති තත්ත දාතබ්බා කියලා පැහැදිච්ච කෙනෙකුට ඕනෑම කෙනෙකුට දෙන්න කියලා පැහැදිලි කරා.
ඒ වගේම තමයි මහත්ඵල මහානිසංස ලැබෙන්න නම් සිල්වත් කෙනෙකුට දුන්නාම තමයි මහත්ඵල මහානිසංස ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරු පිටාම වටිනා ධර්මයක් අද දවසේ ශ්‍රවණය කරා කියලා මේ වෙලාවේ හිතේ සතුට පැහැදීම ඇති කරගන්න, මේ වෙලාවේ කල්පනා කරගන්න මීට දින 7කට පෙර මිය පරලෝකීය ලයනල් වීරසේකර හිටපු නියෝජ්‍ය පොලිස්පතිතුමාට අවුරුදු 87ක් ආයු වළඳලා එතුමා මිය පරලෝකීය. එතුමාණන්ට අනුමෝදන් වෙත්වා එතුමාගේ පරලෝ ජීවිතයේ සුවපත් වේවා. ඒ වගේම මේ පින්වතුන් නමින් නැසී මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම දිනාගේම පරලෝ ජීවිත සුවපත් වේවා. මේ දිනවල කොරෝනා වෛරසය නිසාවෙන් මිය පරලෝ යන රටවාසී ලෝකවාසී සියලු දෙනාටත් එයාගේ පරලෝ ජීවිත සුවපත් වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. ලයනල් මහත්මයා දුක්ඛිත ස්ථානයක පිළිසිටී නම් මේ පින් අනුමෝදන්ව සපවත් වේවා. සපවත් ස්ථානයක පිළිසිටී නම් ඒ සප වඩා වර්ධනය කරගනිත්වා කියලා සාදු කියන්න. ඒ වගේම ලෝකපාලක ශාසන මාමක සියලුම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන්ව සුජීවත්ව ඉන්න ආදරණීය මෑණියන් කමලා දේවී වීරසේකර මෑණියන්, ජයනි වික්‍රමසිංහ දියණිය, ජගත් වීරසේකර පුතණුවන්, චින්තක වික්‍රමසිංහ මහත්මයා, හසිත් වික්‍රමසිංහ මුණුබුරා, ප්‍රියදර්ශනී මුණසිංහ මහත්මිය ඇතුළු මේ පවුල්වල සියලුම දෙනාම දෙවියෝ ආරක්ෂා කර දෙත්වා. මේ පින් උතුම් කරන කියන යහපත් කටයුතු සෑම දෙයක්ම සාර්ථක වේවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැක්ම බැලම ලැබේවා. ග්‍රහණඵල දුරු වේවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම ශ්‍රවණය සඳහා මේ වෙලාවේ අපහා සම්බන්ධ වන සියලුම පින්වතුන්ලාට දෙවියන්ගේ ආශිර්වාදය රැක්ම බැලම ලැබේවා. ඒ සෑම දිනම කරන කියන යහපත් කටයුතු සෑම දෙයක්ම සාර්ථක වේවා. ඒ වගේම මේ පින්වතුන්ලාගේද අධ්‍යාපන කටයුතු කරන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඒ වගේම විහාරස්ථානයේ වැඩ ඉන්න ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දෙවියන්ගේ ආශිර්වාදය රැක්ම බැලම ලැබේවා. උන්වහන්සේගේ ශාසනික කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන ලෝසසුන් වැඩ වඩන්න දෙවියන්ගේ ආශිර්වාදය රැක්ම බැලම ලැබේවා. අවසන දෙවියෝද අමා මහ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. වැඩ ගන්න ආශිර්වාද කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.